ආයි සුපුරුදු විදිහටම අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා අග්නි දේශපාලන වැඩසටහන ආරම්භ කරන්න. අග්නි දේශපාලන වැඩසටහන ඔබ වෙනුවෙන් තමයි අපි දේශපාලනට සම්බන්ධ කෙනෙක් එක්ක කතා බහ කරන්නේ. ජනතාවගේ පැත්තේ ඉඳලා ප්‍රශ්න කරමින් ජනතාවගේ ගැටලුවට උත්තර අරන් දෙන්න අපි සමත් වෙන වැඩසටහනක් විදිහට තමයි මේ හඳුන්වන්නේ. දේශපාලනයේ කඩගැස්ම විදිහට තමයි අග්නි අපි හඳුන්වන්නේ. අද දවසේ අපි මේ සඳහා ආරාධනා කරේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙක් වශයෙන් කටයුතු කරන ඒ වගේම හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් බස්නාහිර පළාත් සභාවේ වැඩ කරපු ඒ කියන්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ඒ වගේම මේ වෙනකොට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන නිතර ජනතාව වෙනුවෙන් කතා කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහින්ද ජයසිංහත් එක්ක තමයි අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතාමත් ගෞරවණීය ඔබ පිළිගන්නවා වැඩසටහනට ආයිබෝවන්. පොඩි නිවැරදි කිරීමක් කරන්න තෝරන ලංකා ගුරු සේවා සංගමය. ඔව් හරි. ලංකා ගුරු සේවා සංගමය කියලා කියන්නේ මට නුහුරු තැනක් නෙමෙයි. නිතර අපි දකින ඔබ නිතර දකින ඔබ හඬ නගින තැනක්. ඉතින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් තමයි එතුමා කටයුතු කරන්නේ. එතුමත් එක්ක තමයි අද දවසේ අපි කතා කරන්නේ. කොමුණත් මේ බස්නාහිර පළාත් සභාවේ හිටපු മന്ത്രിවරයෙක්. ඒ කියන්නේ කාර්යභාරයක් කරලා මේ වෙනකොට බස්නාහිර පළාත් සභාවේ බලස් සභා විස්තර හැරලා තියෙන වෙලාවක තමයි අපි මේ කතා බහ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. හැබැයි ප්‍රධාන කතා බහට එන්න පෙර ආතුව මම හැමෝටම ඉදිරිපත් කරපු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා එකඟතාවයක් අරගෙන තමයි අපි කතා බහ ආරම්භ කරන්නේ. මම කැමතියි ඔබේ සම්පූර්ණ නම දැනගන්න. මම සේනක මහින්ද වංශ ජයසිංහ. ප්‍රථම වතාවට අපි මේ නම මේ විදිහට දැනගන්නේ. ඒ වගේම ඉගෙනගත්ත පාසල සහ ඔබේ අධ්‍යාපන මට්ටමත් අපි මේ වැඩසටහනේදී අහනවා. මම ඉබ්බාගම මධ්‍ය මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ දක්වා තමයි ඉගෙන ගත්තේ. අපොස උසස් පෙළෙන් පසුව ඔබ මීට පෙර රැකියාවක නිරත වුණාද? ඔව්. ඉන් අනතුරුව මම ඉංග්‍රීසි ගුරු විභාගයේ සමත් වෙලා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස 1992 සිට කටයුතු කරනවා. ඇයි ඔබ දේශපාලනයට එන්නේ? ඔය ඇතෙම පාසල් අවදියේ සිටම මා දැක්කා මේ රටේ තියෙන සමාජ අසාධාරණේ. අපේ රටේ මේ සමාජ අයුක්තිය අසාධාරණේ දැක්කා පාසල් වියේදීම. ඒ වගේ මට මගේ දෙමව්පියන්ගෙන් ඒ වගේ මගේ සීයලාගෙන් මගේ පවුලේ අයගෙන් යම් දේශපාලන ආభాෂයකුත් ලැබිලා තිබුණා. විශේෂයෙන්ම 1971 අරගලයත් එක්ක දායක වෙලා තිබුණා අපේ පවුල් වලට සම්බන්ධ බොහෝ දෙනෙක්. ඒ ආభాෂයත් එක්ක සහ පොදුවේ ගත්තොත් මේ සමාජ අසාධාරණ අයුක්තියට රැහිව තමයි දේශපාලනේ තෝරගන්න කල්පනා කරේ. මේ සඳහා ඔබ තෝරාගන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඔව්. ඇයි ජනතා විමුක්ති පෙරමුණ ඔබ පක්ෂයක් විදිහට තෝරාගන්නේ ඔබේ දේශපාලන කටයුතු වලට? ඔව් මේ සමාජ අසාධාරණ මේ අයුක්තිය වෙනස් කරන්න පුළුවන් මේ සමාජය වෙනස් කරන්න සමාජ පරිවර්තනයක් කරන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ ලෙස දැකපු නිසා තමයි පාසල් අවදියේදීම මා මේ දේශපාලනේ තෝරාගත්තේ. හරි. දැන් ඔබව සමාජයට හඳුන්වා දෙන්න කියලා කිව්වොත් එහෙම ඔබ කොයි විදිහටද ඔබ සමාජයට හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ? එකක් මම පාසල් ගුරුවරයෙක් ඒ වගේම මේ සමාජය වෙනස් කිරීම සඳහා ජීවිතයම කැප කරපු ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වන මම කැමති විප්ලවවාදී ලෙස හඳුන්වලා දෙනවා නම්. ඒ කියන්නේ අරගල කරන කෙනෙක් විදිහට තමයි ඔබ හඳුන්වන්නේ. ඔබේ ජාතිය සහ ආගමත් කැමති දැනගන්න ඔබින්ම. මම ඇත්තෙන්ම ලාංකීය ජාතියට අයත් කෙනෙක් ලෙස තමයි මම හඳුන්වන්න කැමති. ඒ වගේම මගේ ආගම බුද්ධ ආගම. හොඳයි. මේ වැඩසටහනේ මෙතන සිට කතා කරන හැම දෙයකටම ඔබ වගකීම ලබා ගත යුතු වෙනවා. ඔබ කතා කරන හැම දෙයකම සත්‍ය තොරතුරු මේ වැඩසටහනේ ඉදිරිපත් කරන්න ඔබ බැඳී සිටිනවා. මේ එකඟතාවයම තමයි අපි වැඩසටහන ඉදිරියට කරගෙන යන්නේ. මම එකඟයි. හොඳයි. මහින්ද ජයසිංහ බොරදියේ මාළු බාන්න හරි දක්ෂයි කියලා චෝදනා කරනවා සමහරු. මොකද මේ චෝදනාවට දෙන උත්තරය?
එහෙම එක උදාහරණයක් කියන්න පුළුවන් නම් මට එක උදාහරණයක් කියන්න පුළුවන් නම් උදාහරණයක් කියලා කියන්නේ පහුගිය මම මේ චෝදනාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයක් කියන්න පුළුවන් නම් හොඳයි. හොඳයි. මෙහෙම කතාවක් තියෙනවා. ඒ තමයි පහුගිය කාලේ මේ දරුවෝගේ අධ්‍යාපනය අල්ලගෙන දරුවෝ ප්‍රාණ අපේට තියාන ඔබේ ඉල්ලීම් වෙනුවෙන් මේ රට තුළ සටනක් අරගෙන ගියා. අරගෙන යනකොට විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය තුළ මේක හරි පිළිකුණෙන් යුතුව හෙලා දැක්ක අවස්ථා තියෙනවා. හැබැයි ඔබලා මේ ඔබේ අරගල වෙනුවෙන් තමයි සටන් කරේ. එතකොට හැමෝම බොහෝ තැන්වල කතා කරන්න ගත්තා මේක වැරදි වැඩක්. මේක බොරදියේ මාළු බෑමක්. ඇයි මේ වාගේ අවස්ථාවක දරුවෝ ප්‍රාණ අපේට තියාන තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් වැඩ කරන්න කියලා මිනිස්සු අහන්න ගත්තා. එකක් තමයි සත්‍ය නොදැන සමහරු එහෙම කියපු අවස්ථා තිබෙනවා. නමුත් පසු කාලේ උන් සත්‍ය දැනගත්තට පස්සේ මම හිතන්නේ බොහෝ දෙනෙක් අපේ අරගලයත් එක්ක එකග වුණා. ඒ වගේම තමයි අපි හැමදාම ලංකා ගුරු සේවා සංගමය ලෙස ගත්තොත් අපේ ආරම්භයේ සිට මේ දක්වාම හැමදාම දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරපු පිරිසක්. දරුවන්ගේ අයිතිවාසිකම් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනකොට ඔවුන්ට යම් කරදරයක් හිරිහැරයක් වෙනකොට හැම මොහොතකම අපි ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒ විතරක් නෙමෙයි අදටත් විශේෂයෙන්ම පසුගිය දින 120කට අධික ගුරු විදුහල්පති අරගලේ ගත්තොත් ඒක හුදෙක් අපිට අහිමි කරලාද වැටුප දිනා ගැනීම අරගලයක් පමණක් නෙවෙයි දරුවන් වෙනුවෙනුත් කරන මේ මොහොතේ 43 ලක්ෂයක් දරුවන් විතරක් නෙවෙයි අනාගත දරු පරපුර වෙනුවෙනුත් කරන ලද අරගලයක්. මොකද මේ වැටුප් ප්‍රශ්නේ නිසා අද දවසේ දක්ෂ හැකියාවන් සහිත ගුරුවරු සුදුසුකම් සහිත ගුරු සේවයට එන්නේ නැහැ. මේ තත්ත්වයක් නිර්මාණය තමයි ඒකේ අවාසිය තියෙන්නේ මේ රටේ දරුවන්ට. ඒ නිසා මේ වර්තමාන දරුවන්ට පමණක් නෙවෙයි විශේෂයෙන්ම අනාගත දරුවන්ට. උන්ට හොඳ ගුරුවරයෙක් දිනා ගැනීම තමයි ප්‍රධානම ඉලක්කය බවට පත් වුණේ. ඒ නිසා මේකත් ගත්තොත් අපේ අරගලේ ගත්තත් දරුවෝ වෙනුවෙන් කරන ලද අරගලයක්. මම මෙහෙම අහන්නම්කො. දැන් ඇත්තටම අරගල ඉවරද මෙතනින් එහාට? දැන් ඔබේ දැන් ගුරුවරයෙක්ගේ භූමිකාවට එමුකෝ. ගුරුවරයෙක්ගේ භූමිකාවට එනකොට අරගල ඉවර වෙන්න එපා දැන්. කිසිසේත්ම නැහැ. මොකද මේ අයුක්ති සහගත සමාජයක් මේක. අසාධාරණ සමාජයක්. හැම මොහොතකම යුක්තිය වෙනුවට අයුක්තිය, සාධාරණයට අසාධාරණය රජ කරන ලද සමාජයක්. එවැනි සමාජයක කවදාවත් අරගල අවසන් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා අරගල මං හිතනවා යුක්තිය අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණත්වය වෙනුවට සාධාරණත්වයත් රට තුල ස්ථාපිත වුණ දවසක තමයි අරගල අවසන් වෙන්නේ. හොඳයි. මං එනවා ඉතින් එහාට ටිකක් මේ ආරම්භයේ මේ විදිහට අරගෙන දැන් බස්නාහිර පළාත් සභාවේ හිටපු മന്ത്രിවරයෙකු ඔබ මේ පළාත් සභා ක්‍රමය සුදු වලියෙක් කියලා මේ පාර්ලිමේන්තුවට ආපු බස්නාහිර පළාත් සභාවේම හිටපු උදවිය චෝදනා කරලා කියනවා වැඩක් නෑ කියලා. හැබැයි අද වුන් ලොකු තනතුරු වල මම අහනවා ඇත්තටම පළාත් සභා ක්‍රමය වැඩක් නෑ නේද? බොරු වැඩක් නේද? ඔය අතවශ්‍යම ගත්තොත් පළාත් සභා නිර්මාණය කළ 1987 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අපේ රටේ ජාතික ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. නමුත් නොවිච් එකම දේත් ඒකම තමයි. ජාතික ප්‍රශ්නෙට උත්තරයක් කිව්වේ නැහැ. හැබැයි අපේ රටේ දේශපාලකයන්ගේ පරපුර එහෙම නැත්නම් අනාගත දේශපාලනට එන අයගේ මොන්ටිසෝරි බවට මේකපත් කරගත්තා. විශේෂයෙන්ම පවුල් කීපයක රට පුරාම පවුල් කීපයක ඉතින් ඕනතරම් උදාහරණ තිබෙනවා රටේම. ඉතින් මේ පවුල් කීපයක දේශපාලනයට එන පුහුණු කරන ආයතනයක් බවට තමයි පළාත් සභාවපත් උනේ. ඉතින් අදටත් ඒක ඇත්තටම ගත්තොත් සුදු අලියෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් වෙනකොට 87 ඉඳලා ගත්තොත් දීර්ඝ කාලයක් දැන් මේ පළාත් සභාව පැවතිලා මේවා තහවුරු වෙලා ස්ථාපිත වෙලා යන වටපිටාවක් තමයි රට තුල අපිට දකින්නට තිබෙන්නේ. ඒකට මෙහෙම කතාවක් තියෙනවනේ. දැන් මධ්‍යම ආණ්ඩුවෙන් කරන්න බැරි වුණු දේ පළාත් සභාව තුළ එදා මිනිස්සුන්ට කරගන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ ඒ පළාතේ හිටපු පළාතේ හිටපු മന്ത്രിවරයෙක් ගාවට පළාත් සභාවේ හිටිය ඇමතිවරයෙක් ගාවට ගිහිල්ලා මධ්‍යම ආණ්ඩුවෙන් කරගන්න බැරි දේ කරගන්න මිනිස්සුන්ට අවස්ථාවක් තිබුණා. දැන් රට තුළ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුවෙන් කරන්නේත් නැහැ, පළාත් සභාව කරන්නේත් නැහැ. පළාත් සභාව තියන්නේත් නැහැ. එක එක කතා කියනවා. මේ ගැන මොකද ඔබ කියන්නේ? ඔය අතවශ්‍යම ගත්තොත් යම් කිසි ආකාරයකට මහජන නියෝජිත ආයතනයක් අක්‍රීය වීම තුල යම් ගැටලුවක් ඔබ කියන අයතුරුන් මතුවලා තිබෙනවා. මම අර සඳහන් කළා වගේ දැන් පළාත් සභාව ස්ථාපිත වෙලා තිබෙනවා. 87 සිට මේ දක්වා ගත්තොත්
පළාත් සභාව ස්ථාපිත වෙලා තිබෙනවා. අවුරුදු 44ක් නේ 87 ඉඳන් ගත්තොත්. ඒතර මේ 44 පුරාවට පළාත් සභාව ස්ථාපිත වෙලා නිසා පළාත් සභාව ව්‍යුහයක් එක්ක වැඩ කරලා හුරු වෙච්ච රටක ජනතාවක අවුරුදු 44ක් තිස්සේ ඒ ආයතන අක්‍රිය වුණාට පස්සේ යම් ගැටලුවක් ඔබ කියන විදිහටම යම් ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් අපිට උනත් ගත්තොත් අපි පළාත් සභාවෙන් දැද්දී විවිධ ප්‍රශ්න මම විශේෂයෙන්ම අපේ බස්නාහිර පළාතේ පාසල් වල ප්‍රශ්න, ගුරුවරුන්ගේ ගැටලු, විදුහල්පතිතුරුන්ගේ ගැටලු, ඒ වගේම පොදුවේ ගත්තොත් රටේ මහ ජනතාවගේ ගැටලු විශාල ප්‍රමාණයක් මම පළාත් සභාව තුළ සාකච්ඡා කළා, ප්‍රශ්න කරා, මැදිහත් වුණා, වාද විවාද කරා. ඇතරම සමහර ගැටලු වලට අපි විසඳුම් ගත්තා. නමුත් ඒ සියල්ල දැන් ගත්තොත් යම් මට්ටමකට අඩපණ වෙලා තිබෙනවා. පළාත් සභාවෙන් එනවා මම ටිකක් එළියට. ඒ තමයි වර්තමානයේ දේශපාලන කරළිය ගැන අපි කතා කරමු. ඇත්තටම මේ රට යන ක්‍රමය ගැන මොකද ඔබේ අදහස? ඇත්තෙම රටේ යන ක්‍රමය ගැන කිසිදු පැහැදීමක් අපි කාටවත් නැහැ. මට විතරක් නෙවෙයි මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දෙ දීපු ලක්ෂ 69ක් ජනතාවගෙන් සාතිශය බහුතරයකට ඒ වගේම ඊට පස්සේ 3න් 2කට ආසන්න බලයක් දීපු පාර්ලිමේන්තුවේ ඡන්දෙ දීපු ජනතාව මේ සියලු දෙනා අද දැඩි කලකිරීමක ඉන්නේ. රට යන්නේ කොහෙද කියන ප්‍රශ්නයකට වුන් මුණ දීලා තිබෙනවා. අපෙනුත් අහන රටට මොකද වෙන්නේ කියලා. 24 වෙනකන්, ඒ කියන්නේ 2024 වෙනකන් ගියොත් කොතනින් නතර වෙයිද කියන ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. වේගෙන් බඩු මිල යනවා, ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. රටේ හැම පැත්තකින්ම ප්‍රශ්න. මට මේක කැමති මෙහෙම කියන්න. දැන් අපේ සාමාන්‍ය පෙළ විභාග විෂයන් 9ක් තිබෙනවනේ. ඔව්. අපි දුර්වලම දරුවෙකුත් සාමාන්‍ය විෂයක් දෙකක්වත් සමත් වෙනවා. දුර්වලම දරුවෙකුත්. අඩුම නේද භාෂාව, ආගම වගේ මොකක් හරි. මොකේද හරි දක්ෂයි. මොකේද හරි දක්ෂයි. හැබැයි මේ ආණ්ඩුව ගත්තොත් 9ම ෆේල්. O level නම්. A level නම් විෂයන් 3ම ෆේල්. සමත් වෙච්ච එක පැත්තක් අපිට පෙන්වන්න නැති මට්ටමට මේ ආණ්ඩුව දුර්වල වෙලා තිබෙනවා, අසමත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේක ඇත්තටම ගත්තොත් දැන් නිකන් රටේ ජනතාවට සාපයක් මට්ටමට ඇවිල්ලා තිබෙන්නේ. හැම පැත්තකින්ම පරිසර පැත්තෙන්ද, ගොවි කෘෂිකාර්මාන්තයේ පැත්තෙන්ද, දීවරයේ පැත්තෙන්ද, අධ්‍යාපනයේ පැත්තෙන්ද මේ හැම පැත්තකින්ම කඩා වැටිච්ච රටක් බවට අද වෙනකොට අපේ රටපත් වෙලා තිබෙනවා. දැන් මම මෙහෙම කතාවක් කරනවා. දැන් අපි එමුකෝ මේ ඇවිල්ලා පොහොර ගැන වැඩිපුරම කතා කරා. මම දැක මේ සටන් වල සමහර තැන්වල ඔබ දක්නට ලැබුණා. මේ වෙනකොට ආණ්ඩුව ගත්ත සමහර තීන්දුව වෙනස් කරන්න ක්‍රියා කරලා තියෙනවා. ඒ කියන්නේ හැබැයි අර අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වැවුවා වගේ වැඩක් තමයි දැන් කරලා තියෙන්නේ. ඒ තමයි රසායනික පොහොර මේ රටේට ගෙන්වීම නවත්තලා කාබනික පොහොර වලට ජනතාව හුරු කරන්න කටයුතු කරමින් හිටියා. ඊ වැඩි අසාර්ථක වුණා. දැන් මහා කන්නේ අස්වැන්න ඊගාවට තව මාස ගානකින් අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ ගැන හිතන්නේ? ඇත්ත වශයෙන්ම දැඩි අර්බුදයක් රටේ නිර්මාණය වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මම පසුගිය ඉරිදා 5 වෙනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටියේ. ඉතින් මම ඒ විශේෂයෙන්ම ගොවි දිස්ත්‍රික්කයක් අපි දකිනවා වගා පාළු වෙලා තියෙන විදිය. ගොයම් ගහ කහපාට වෙලා තිබෙන විදිය. හරිය මම පොහොර ටික නැතුව. ඉතින් ඇත්තරම කාබනික පොහොර වගාවට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි අපේ අත් දෙකම ඔසවලා සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි පක්ෂයක් ලෙස ඒක ප්‍රොමෝට් කරන තැනක ඉන්නේ. ඒක අධෛර්යමත් කරන තැනක නෙවෙයි. හැබැයි ඒක සිදුවිය යුතු වන්නේ ක්‍රමානුකූලව. ඒක සිදුවෙන්න ඕන ක්‍රමානුකූලව. නමුත් මේගොල්ලෝ පැය 24න් එකවරම රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොර වලට යනවා. ඒකත් එක තමයි මේ අර්බුදේ නිර්මාණය වුණේ. අපි හැමදාම හිටියේ විශේෂයෙන්ම අපේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය, අපේ නාමල් කරුණ සහෝදරය ඇතුළු අපේ ගොවි ව්‍යාපාරය ඔවුන් දිගටම හිටපු තැන තමයි සුදුසු පොහොරක් ගොවියට ලබා දෙන්න කියන එක. ඒක තමයි අපේ ස්ථාවරය බවට පත් උනේ. ඉතින් අවසානයේදී අර ඔබ කිව්වාගේ අශ්වයා පැන ගියාට පස්සේ ස්ථාලේ වහලා තිබෙනවා. ඉතින් ඒක ඊතරම්ම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන්නේ. ඉතින් අනාගතේ දැඩි සහල් අර්බුදයකට රට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒක මම හිතනවා මේ පාලකින්ට නම් හොඳයි. මොකද උන්ට පුළුවන් පිට රටින් සහල් ගෙන්නන්න. එතකොට කොමිස් ගන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන් හොඳට. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි ඉදිරියේදී නිර්මාණය වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් රටේ ජනතාව අතිශය දැවැන්ත අර්බුදයකට ගිහිල්ලා තිබෙනවා. අපිට මුණ ගැහෙන අය කියන්නේ නේ සමහරු දවසකට එක වේලයි බත් කන්නේ. ඉතිරි වේල් දෙක පිරිමහා ගන්න වෙනත් විවිධ ක්‍රමවේදනේ. කොපාන් ටිකක් හරි නැත්නම් වෙන මොන හරි ටිකක් කාලා අර චමල් රාජපක්ෂ කිව්වේ අල්ල බතල කන්න හාල් කන්න විදියක් නැත්තම් කියලා. දැන් අතරම අද රට ඔහු කිව්වත් නැතත් අද ඉතින් රටේ ජනතාව පත් කරලා තිබෙනවා මේ අසාර්ථක මේ අතනෝමාතික මේ දැක්මක් නැති පාලකින් විසින්. මේ දැන් මම මෙහෙම අහන්න. ඒ තමයි මේ රටේ
ඔබ හිටියා නම් ඔබේ පාලනයක් තිබුණා නම් මේ රටේ මේ වාගේ අවස්ථාවක් ගන්න පියවර මොකක්ද? ඇත්තම මේ වගේ අවස්ථාවක් එන්නේ නැහැ. පළවෙනි කාරණේ ඒක. අපි නම් මේ රට පාලනය හරි අපි හිතමු දැන් ආව කියලා. නෑ, එන්නේ දැන් නෑ. ඇවිල්ලා තිබුණා නම් දැන් මොකක්ද ඊගාව පියවර? ඒක කියන්නේ එන්නේ නැහැ. අපි මේ જાති අත්නොමතික තීරණේ ඔලොමොට්ටල තීරණ ගන්නෑ. අපි අපේ පාලනයක් නම් තිබුණේ තාම පැහැදිලිව. අපේ ඉදිරියේදීත් ඔබට බලා ගන්න පුළුවන් අපි අනිවාර්ය ලෙසම විද්‍යාත්මක ඇමති මණ්ඩලයක්, ඒ ඇමති මණ්ඩලයේ සාමූහික ඇමති මණ්ඩලයක්, ඒ ඇමති මණ්ඩලයේ එකිනෙකා අතරේ හොඳ සාමූහිකත්වයක් ගොඩනැගිච්ච ඇමති මණ්ඩලයක්, රටේ තීරණ මධ්‍යගත සැලැස්මකට අනුව තීරණ ගනු ලබන ඇමති මණ්ඩලයක්, පාලනයක් රටකට තිබුණා නම් අපේ පාලනය කියන්නේ එහෙම එකක්. මෙවැනි ප්‍රශ්න මතුවෙන්නේ අපි දැක්කනේ පොහොර ප්‍රශ්න ආපු වෙලාවෙත් මහින්දානන්ද ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයාට චෝදනා කරනවා මම නෙවෙයි මෙයා තමයි මේක කරේ කියලා. රාජ්‍ය ඇමතිවරයා කොනිලදාරන්ට චෝදනා කරා මේ බෝල පාස් කරන. එහෙම රටක පාලනයක් ගෙනියන්න බෑ. රටක පාලනය කියන්නේ සාමූහික වගකීමක්. ඒකට හොඳ හෝ නරකයි හැම දෙයකටම ආණ්ඩුවක් වග කියන්න ඕන. ඉතින් අපේ පාලනයක් කියලා කියන්නේ එහෙම එකක්. ඉතින් අපේ පාලනයක් නම් තිබුණේ මේ જાති ඔලොමොට්ටල තීන්දුව ගන්නෙත් නැහැ. මෙවැනි තත්ත්වයකට රට යන්න අපි ඉඩ තියන්නෙත් නැහැ කියන එක තමයි අපිට අවධානය කරන්න තියෙන්නේ. ඔව්. දැන් එතකොට ජනතා විමුක්ති පෙරමුණේ මේ තියෙනවනේ එකතු වෙලා වැඩ කරන ක්‍රමයක්. දැන් මේ කාබනික පොහොර වලට ඔබ සහයෝගය දුන්නා. මේ වගේ වැඩ පිළිවෙලක් ඔබේ පක්ෂය තුළ තිබුණාද? පැහැදිලිවම අදටත් ප්‍රදේශ ගණනාවක අනුරාධපුර ගත්තොත් ඒ වගේම ගම්පා දිස්ත්‍රික්කයේ විවිධ තැන්වල මටත් පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. අපි පක්ෂයක් ලෙස සමහර කුඹුරු අපි අස්සද්දන්න දායක වෙලා තිබෙනවා, උදව් කරලා තිබෙනවා පක්ෂයක් ලෙස. අපි පසුගිය කාලේ දිරිය පුරවැසි සමිති ගොඩනැගුවා අපේ පක්ෂය මැදිහත් වෙලා. එම ගොඩනගපු දිරිය පුරවැසි සමිති හරහා අපි කාබනික වගාව විශේෂම වී ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා අපි මැදිහත් වෙලා තිබෙනවා. ඒ වගේම අපේ අශෝක රංගමල සහෝදරයා මගේ අපේ දිස්ත්‍රික්කයේ අපේ අනිත් පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රංගමල සහෝදරයා කාබනික පොර ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල පර්යේෂණ කරන විශාල වේස මහන්සියක් ගන්න කෙනෙක්. ඒ වගේම රට පුරාම අපේ සහෝදරු ගණනාවක් ඉන්නවා කාබනික පොර යොදාගෙන ගොවිතැන් කරන. අපේ උදාහරණයක් විදියට කුමුදු කියන සහෝදරයා අපේ අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශ සභා මන්ත්‍රී සහෝදරයා. ඉතින් ඔහු කාබනික වගා යොදාගෙන ඉතා සාර්ථකව ගොවිතැන් කරන කෙනෙක්. ඉතින් අපි පක්ෂයක් ලෙස මම ඒකයි කිව්වේ කාබනික වගාවට අපි අතිශයින් පක්ෂයි. හැබැයි එය සිදු විය යුතු වන්නේ ක්‍රමානුකූලව විශේෂයෙන්ම අපි පසට ගැලවෙන පරිදි ඒ විද්‍යාඥයන්ගේ කෘෂි විද්‍යාඥයන්ගේ සහයෝගය සහිතව ඒක ක්‍රියාත්මක කළ යුතුයි කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. හොඳයි. අද අපි අග්නි දේශපාලන වැඩසටහනේ කතාබහට අපි එකතු කරගත්තේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කියන්නේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවකයෙකු වශයෙන් කටයුතු කරන, ඒ වගේම ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් ලංකාව හඳුන්වන මහින්ද ජයසිංහ සමග තමයි අද දවසේ අපි කතා කරන්නේ අග්නි දේශපාලන වැඩසටහනේ. මේ විරාමය ලබාගෙන ඇවිත් යලි අපි කතා බහට එකතු වෙමු. යලි අපි අග්නි දේශපාලන වැඩසටහනේ. ඒ තමයි අද අපි කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ඒ වගේම ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සමග තමයි අපේ කතා බහ. මම දැන් මෙහෙම කතාවකින් පටන් ගන්නවා. ඒ තමයි මේ රටේ පවතින ක්‍රමවේදය නැත්තම් පාලනය හරියන්නේ ජනතාවට ගැලපෙන්නේ නැහැ කියලා තමයි ඔබ චෝදනා කරන්නේ. හැබැයි ඒ චෝදනා කරාට මේ රට අරගෙන යන්න සැලසුම් හදන පක්ෂයක් විදියට ඔබ හැමදාම ජනතාවට එක එක දේවල් කියනවා. අපි ආවුත් මෙහෙමයි කරන්නේ, අපි ගියොත් මෙහෙමයි කරන්නේ කියලා. මොන වගේ සැලසුම් එක්කද ජනතා විමුක්ති පෙරමුණ මේ දිහා දැකලා තියෙන්නේ කියලා මම කැමතියි දැනගන්න. ඒ කියන්නේ මේ දිහා බලලා සැලසුමක් හදාගන්න එපා. මොකද මේ ගැන කියන්නේ? ඔය අත වශයෙන්ම අපි දකිනවා අපේ රට අතිශය සුන්දර රටක්. මේ රට හදන්න බැරි නම් අපි හැමදාමත් කියන වගේ ලෝකේ හදන්න පුළුවන් රටක් නැහැ. අපේ රටේ ගිනි කඳු නැහැ. අපේ රටේ ස්වභාවික ගම් වතුර නැහැ. තියෙන්නේ අවිධිමත් සංවර්ධන නිසා හදපු ගම් වතුර. අපේ රටේ ස්වභාවික නායෑම් නැහැ. තිබෙන්නේ ඔවුන්ගේ අවිධිමත් එහෙම නැත්නම් අවිද්‍යාත්මක සංවර්ධනයේ ප්‍රතිඵල නිසා හැදිච්ච නායෑම්. මට මතකයි 1978 දී අපි රෝහණ විජේවීර සහෝදරයා කියනවා අංශක 60ට වඩා වැඩි බෑවුම් සියල්ල
වනාන්තර බවට පත් කරන්න 1978 කියන්නේ රෝහණ විජේරසාදර අපේ පක්ෂ නිර්මාතෘ. හැබැයි එහෙම නොවුනොත් තව දශක 3-4කින් කඳු පිටින් නාය ගිහිලා 100,000 ගණන් මිනිසුන්ගේ ජීවිත වැළලෙන්න පුළුවන් කියලා 1978 රෝහණ විජේරසාදර කියපු එක අපේ සදාතන නායකයා. අවුරුදු 36කට පස්සේ 2014 දී මීරිය බැද්ද අරෙන් අරනායක මේ කඳු පිටින් නාය ගිහිලා මිනිස් ජීවිත 100,000 ගණනක් වැළලිලා ඔහු එදා කියපු කාරණේ සත්‍ය බවට පත් වුණා. ඒ නිසා මේ රට ගිනි කඳු නැති, ගම් වතුර නැති, නායම් නැති අතිශය ඒ වගේම ඊටමත් සෞම්‍ය කාලගුණයක් සහිත රටක්. ඉතින් මේ රට ගොඩනගන්න බැරි නම් වෙන රටක් නෑ. ඒ වගේම මේ රටේ අතිශය දුර්වල ඛනිජ සම්පත් තිබෙනවා. ඉල්මනයිට්, ඒ වගේම මිනිරන් වැනි ඛනිජ සම්පත්. මේ පැත්තෙන් අපේ මැණික් තිබෙනවා. ඒ වගේම අපේ රට වගේ අටගුණයක් විශාල අපිට මුහුදක් තිබෙනවා. මේ මුහුද අපි රට පාවිච්චි රට සංවර්ධනය කිරීම සඳහා යොදාගෙන නැහැ. ඉතින් ඒ නිසා මේ සියලු සම්පත් මැනවින් කළමනාකරණය කරනවා නම් ඒ වගේම අපේ රට කියන්නේ අතිශය දියුණු අතිශය විශාල මානව සම්පතක්. වර්ග කිලෝමීටරයකට 325ක් වගේ මිනිසුන් ජීවත් වන විශාල මානව සම්පතක් අපිට තිබෙනවා. ඒක හැබැයි අපි හිතන්නේ නැහැ අද ලෝකයට ගැලපෙන තරම් දියුණු මානව සම්පතක්. ඒ නිසා මේක දියුණු මානව සම්පතක් බවට පත් කරන්න ඕනකම තිබෙනවා. මේ විදිහට දැක්මක් සහිතව සැලසුමක් සහිතව රට වසර 5ක් ඉදිරියට ගියොත් අපි හිතනවා මේ රට ගොඩනගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ දැක්ම. ඉතින් ඒ සඳහා වන වැඩපිළිවෙලක් සැලැස්මක් තිබෙනවා. ඒ වගේම මේ රට ගොඩනගනවා කියලා කියන්නේ සාමූහික ක්‍රියාමාර්ගයක්. මේක මේ තනි පුජ්‍යලයකට දෙන්නෙකුට ඇවිල්ලා නේද මම තමයි වැඩකාරයා මම තමයි වැඩ කියලා එහෙම රට හදන්න බෑ රෝහිත. මේ රට හදන්න නම් අනිවාර්ය ලෙස ඒක සාමූහික ප්‍රයත්නයක්. ඉතින් අපේ පාලනයක් කියලා කියන්නේම ඒක පැත්තකින් ඒ පාලනය සාමූහිකයි. ආණ්ඩුව කැබිනට් එක සහ නේද ඒ සමස්ත සාමූහිකයි. ඒ විතරක් නෙවෙයි. අපි මේ අපේ සංවර්ධන මාවත කියන්නේ ජනතාව සහභාගී වන ජන සහභාගීත්ව සංවර්ධන මාවතක්. ජනතාව හවුල් කරගත්ත සංවර්ධන මාවතක්. ඔබ දන්නවා පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවර බලයට පත් වෙනකොට අපේ රටේ තරුණයෝ පාරට බැස්සා චිත්‍ර ඇඳා නේද පාටවල් තාප්ප පාට කරා. ඒ ඇයි? උන්ගේ හැඟීමෙන් අපි අර කියන්නේ බොක්කෙන් කියලා නේද රෝහිත? බොක්කෙන්ම ආපු හැඟීමෙන් ආපු ඒ හැඟීම රට ගොඩනගයි රට හැදෙයි වෙනසක් වෙයි සිස්ටම් එක චේන්ජ් කියලා උන් කිව්වේ. නමුත් වෙච්ච සිස්ටම් චේන්ජ් එකක් නෑ. පරණ සිස්ටම් එක ඊටත් වඩා හොඳින් ඉදිරියට යන්න පටන් ගත්තට පස්සේ සියල්ල අපේ තරුණයෝ අත්තරියා පුරන් කුඹුරු අස්වැද්දුවා. අද මොකද වෙලා තියෙන්නේ පුරන් කුඹුරු වලට නැවත කැලෑ වැදිලා නැවත පුරන් වෙලා. ඒකට තල්ලුවක් දුන්නේ නෑ. අන්න ඒ ජනයාගේ තියෙන හැඟීමට තරුණයන්ගේ තිබෙන හැඟීමට ඒ ඇඟෙන්ම එන නේද? ඒකට තල්ලුවක් දෙන පාලනයක් රටට ඕන. අපි හදන්නේ එහෙම පාලනයක්. ඉතින් එවැනි පාලනයක් තුළ මේ ගරා වැටුණු රට 73 වසරක් තිස්සේ විනාශ මුඛයට ඇදගෙන ගියපු රට අපි හිතන ගොඩනගන්න පුළුවන්. අපි ඒක ගොඩනගන්න කටයුතු කරනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. අනිවාර්ය ලෙසම ඔබ අපිට පාලන බලය දුන්නොත් ඊළඟ මැතිවරණයේදී අපි ඔබ අප කෙරෙහි තබන විශ්වාසය එක දශමකින්වත් අපි බිඳවට්ටන්නේ නැහැ. ඒ අප කෙරෙහි තබන විශ්වාසය ඒ අයුරින්ම රකිමින් මේ රට ගොඩනගන්න අපි කටයුතු කරනවා මැදිහත් වෙන. ඒ සඳහා අපිට ඉතා හොඳ සැලසුමක් තිබෙනවා. ඒ වගේම ඒ සඳහා වන අපිට සුවිශාල මිනිස් සමූහයක් අපිත් එක්ක ඉන්නවා. දැන් මම මෙහෙම කතාවක් අහන්නම්කෝ. මොනවා කරත් මේ තීන්දුව ගන්න ජනතාව. ඉතිහාසයේ තියෙන මතක සටහන් එක්ක වැරදි දේවල් ජනමත වීම තුල තාම ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සු බයයිනේ. ඇයි මේක කොහොමද නැති කරන්නේ? දැන් පුනා කිව්වට අපි ආය අවි ගන්නෙ නෑ. අපි ආවේ මිනිස් ජීවිත ඝාතන කරන්න නෙවෙයි අපි සූදානම් වෙන්නේ. අපට අනේ බලය දෙන්න කියලා ඔබ ආයාචනා කරාට පක්ෂය පිළිබඳව රටේ ජනතාව තුළ විශ්වාසයේ මදිකමක් තියෙනව නේද? පළවෙනි කාරණේ තමයි මේ අපි 71 89 මේ සිදුවෙච්ච ජනතා නැගිටීම් දෙකම අපේ කැමැත්ත නෙවෙයි. අපි කැමැත්තෙන් ආසාවෙන් අවිගත්තා නෙවෙයි. 71 දී ඒ දවල මර්ධනයට මුහුණ දෙන්න අපිට ආයුධ අතට ගන්න සිදු වුණා. 87 89 දී ඉන්දියන් හමුදාව අපේ රට ආක්‍රමණය කරලා අපේ රට ඉන්දියන් හමුදාව විසින් ඉන්දියාව විසින් ගිල ගන්න හදනකොට ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුමස්සන් කළා රට යටත් කරගන්නකොට මේ රටේ දේශප්‍රේමී විදියට අපිට තවදුරටත් නිදාගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා තමයි අපි එදා ආයුධ අතට ගත්තේ. මේ අවිගත් නැගිටීම් දෙකම අපේ කැමැත්ත නෙවෙයි. හැබැයි අපි දන්නවා මේ අවිගත් නැගිටීම් දෙකේදීම
සමහර සිදු නොවිය යුතු දේවල් සිදු වුණා. විශේෂයෙන්ම අපේ නමින් සමහරු විවිධ ඝාතනයන් කරා, විවිධ පරිගැනීම් කරා. ඒ වගේම අපි දන්නවා සිවිල් යුද්ධයක් කියලා කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නෙවෙයි. ඒකෙදී යම් සිදු නොවිය යුතු දේවල් සිදු වුණා. ඒ සම්බන්ධයෙන් අපි පක්ෂයක් ලෙස අපේ කනගාටුව අපේ රටේ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. අවුරුදු 32ක් තිස්සේ රෝහිත අපි ආදර්ශයෙන් ප්‍රායෝගික භාවිතයෙන් පෙන්වලා තිබෙනවා. නැවත අපි මේ වගේ තැනකට තල්ලු වෙන සූදානම් නැහැ කියලා 1989 ඉඳලා ගත්තොත් අවුරුදු 32ක්. අපි 32 වෙනි නිල්මහා විරු සමරුව පසුගිය නොවැම්බර් 13 සමරුවේ. ඉතින් මේ අවුරුදු 32 පුරාවට එක ගල් කැටයක්, එක පොළු කෑල්ලක්, එක කැටපෝලයක් අතින් ගන්නේ නැතුව අපි ප්‍රායෝගික භාවිතයෙන් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය අපි පෙන්වලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට මේ රටේ කැමැති දේශපාලන පක්ෂ තිබෙනවා නම් ඒකේ අංක 1ට ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අපි ප්‍රජාතන්ත්‍රවාදී හැම මොහොතකම අගය කරපු ඒ වෙනුවෙන් කටයුතු කරපු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් පුංචි හෝ ඉඩක් තිබෙනවා දශමික. ඒ දශමික ඉඩ අපේ දේශපාලන ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ රටේ ජනතාවට වඩාත් හොඳ ලස්සන රටක්, සුන්දර රටක් හදා දීම වෙනුවෙන්, ලස්සන ජීවිතයක් හදා දීම වෙනුවෙන් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පාවිච්චි කරපු පිරිසක්. ඒ නිසා අපිට කිසිසේත්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩෙන් පැනලා දුවන්න උවමනාවක් නැහැ. ඉතින් පාලකයෝ, විශේෂයෙන්ම අපේ රටේ ධනේශ්වර පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදය අවුරපු නිසා තමයි අපිට සිදුුනේ වෙන තත්යකටපත් වෙන්න. ඒ නිසා අපි කියනවා දැන් අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපි දන්නවා අපේ රටේ ජනතාව බහුතරයක් අපි කෙරෙහි විශ්වාසය තබමින් ඉන්නවා මේ මොහොත වෙනකොට. ඒ වගේම ඔය කඳවුරු වල හිටපු මා පෞද්ගලිකව ඒ උදාහරණ කියන්න අවශ්‍ය නැහැ. අත් වශයෙන්ම ගත්තොත් සමහර 87 89 දී මට පසුගිය දවසක ඔහුට ගෞරවයක් ලෙස මේක කියන්න ඕන. මට බියගම ප්‍රදේශයේදී අපේ ගුරු සහෝදරයෙක්, තරුණ සහෝදරයෙක් අවුරුදු 40ක් වගේ වයස ඇති මං හිතන්නේ මුණ ගැහුණා. ඔහුගේ පියා 87 89 දී ඝාතනය වෙලා. ඔහු පළාත් සභාවට තරඟ කරලා ඒක නිසා. ඔහු ඒ මොහොතේ දැරි යම් වේදනාවකින්, කම්පනයකින් හිටියේ. හැබැයි අද ඔහු තෝරගෙන තිබෙනවා මේ රට වැටිලා තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරයේ ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රමුඛ ජාතික ජනබලවේගය. ඒ නිසා ඔහු අපව තෝරගෙන තිබෙනවා. අර කම්පණය සහිත වුණත් අපව තෝරගෙන තිබෙනවා. මොකද ඔහු කියන්නේ මට මගේ දරුවෝ, මට රටේ දරුවෝ වෙනුවෙන් මේ තීරණය ගන්න වෙලා තිබෙනවා. නිසා අද එහෙම තත්වයක් රටේ තිබෙන නිසා තවදුරටත් 87 89 ගැන කී 71 ගැන කී අපි හිතනවා පසුතැවි ඉඳලා වැඩක් නැහැ. අපේ රට දැවැන්ත අර්බුදයක තිබෙන්නේ. ඊටාම දරුණු ප්‍රපාතයකට ඇද වට්ටලා තිබෙන මේ පාලකෝ විසින්. ඒ නිසා මේ රට ගොඩ ගන්න ඕන. අපි ඒක අතීතයට තියලා අපි අනාගතයේ සුබවාදීව දකිමු. වර්තමානයේ සුබවාදීව දකිමු. අපි අනාගතයේ සුබවාදීව දකිමු. අපි ප්‍රායෝගික භාවිතයෙන් මේ රටේ ජනතාවට තහවුරු කරලා තිබෙනවා, සහතික කරලා තිබෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඉතාමත් හොඳ මේ රටේ සියලු ජනතාව මොන පක්ෂයට අයිති වුණත්, ඕන් මොන ආගමකට අයිති වුණත්, ඕන් මොන කුලයකට අයිති වුණත්, ඒ සමස්ත ජනතාව වෙනුවෙන් අපි වඩා හොඳ රටක් නිර්මාණය කරන්න අපකැප වෙලා ඉන්නවා කියන එක අපි නැවතත් සහතික වෙනවා. ඔය සහතිකයම දුන්නට මහින්ද මහත්තයා මෙහෙම කතාවක් තියෙනවා. ඒ තමයි පක්ෂයේ තුල තාම සමහර චෝදනා තියෙන පක්ෂයට ප්‍රධාන වශයෙන් උදාහරණයක් විදිහට ගමු. රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලැබනවා. හැබැයි මට ගැටලුවක් තියෙනවා. එතුමාගේ දරුවන්ටයි බිරිඳටයි නොසකල සැලකුවේ නැති පක්ෂයක් විදියට සමහර උදවිය ඔබේ පක්ෂය චෝදනා කරනවා. උන්ට ඉන්න තැනක් හදලා දෙන්න කියලා අරමුදලක් හැදුවා. කෝ අපිට ඉන්න තැනක් හදලා දුන්නද? අපි වෙනුවෙන් මොනවද කරේ කියලා රෝහණ විජේවීර සහෝදරයාගේ බිරිඳ දරුවෝ ඔබෙන් අහනවා. ඔබේ පක්ෂයෙන් අහනවා නම් ඔබ කොතනද ඉන්නේ? අපි සාමාන්‍යයෙන් පක්ෂයක් ලෙස කරන දේවල් කියවන පක්ෂයක් නෙවෙයි. හැබැයි කරලා තියෙන දේවල් කියන්නට ඕන. ඔව්. රෝහණ විජේවීර සහෝදරයාගේ පවුල වෙනුවෙන් ඒ පවුලේ වගකීම තිබුණේ අපේ පක්ෂයේ ප්‍රධානියා ලෙස අපි සලකන අපේ ටිල්වින් සිල්වා සහෝදරයාට. ඔහුට තමයි වගකීම තිබුණේ. ඒ කියන්නේ ඒ වගකීම අවමතරමින් දේශපාලන මණ්ඩලයේ වෙන කෙනෙකුටවත් පැවරුවේ නැහැ පක්ෂය. තරමට ඒ පක්ෂයේ ඒ පවුල වෙනුවෙන් ඒ වගකීම අපි ඉටු කළා පසුගිය වුණා. මම පෞද්ගලිකව 100% මේ දේවල් ඉෂ්ට කරා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් තැනකද තියෙන්නේ වගකීම? නෑ මෙහෙමයි. ඒව කරද්දී අපි කියන්නේ 100% කියලා. මොකද අපි සර්වතෝභද්‍ර නෑනේ, යම් අඩුපාඩු තියෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් පොදුවේ ගත්තොත් පවුලක් ලෙස අපි හිතනවා වෙනත් පක්ෂයේ පවුල් වලට නොසලකපු විදිහට අපි ඒ පවුලට සලකලා තිබෙනවා. ඒ පවුල වෙනුවෙන් කටයුතු ඉටු කරලා තිබෙනවා. ඒක මං හිතන්නේ ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා.
හෘද සාක්ෂි දැනගත්තට සමහර ප්‍රකාශ තුල තියෙන්නේ මොකක්ද? මට විනාඩියක් දෙකක් මට පෞද්ගලික අත්දැකීම තිබෙනවා. අපේ ගුරු සංගමේ සහෝදරවරු මම නම් කියන්නේ ඔවුන් අපි යොදවලා තිබෙනවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. මම මැදිහත් වෙලා හරිද සමහර පොත්පත් හොයලා දීලා තිබෙනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. එහෙම කටයුතු කරා අපි. නමුත් මම ඒකයි ආයේ කියන්නේ අපි කරපු දේවල් කියවන පක්ෂයක් නෙවෙයි. අපි මේ කිසිවක් අපි එහෙම කරන්නේ නැහැ. ඉතින් යම් හේතුන් මත ඔවුන් යම් විරසකයක් හදන් තිබෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන්ම තමයි. ඉතින් එකට ඉන්න පවුල් වලත් අඬදබර සිදු වෙනවනේ. ඉතින් කෙසේ වෙතත් අපි ඒ ගැන කියා පාන්න යන්නේ නැහැ. ඒක අපේ යුතුයකම නෙමෙයි. ඒ නිසා මම අහනවා මේ වැඩසටහනේ මම කෙලින් ප්‍රශ්න කරනවා කෙලින් කතා කරනවා. මම අහනවා ඇත්තටම නිවාස සිහිනය තව සිහිනයක් විතරද ඒ පවුලට? ඇත්ත වශයෙන්ම ගත්තොත් ඔවුන් දිගටම ඔවුන්ගේ පැත්තෙන් හිටියේ ඔවුන්ගේ වැඩි ආරක්ෂාව සඳහා වැලිසර නාවික හමුදා කඳවුරේ සිටිය යුතුයි කියන ස්ථාවරය තමයි හිටියේ. පක්ෂයක් ලෙස එකක් ඔය කියන කාරණේ වැරදි. අපි ඔවුන්ට නිවසක් හදන්න අරමුදලක් ගොඩනගලා නැහැ. ඒ අරමුදලට කවුරු හරි සල්ලි දීපු කෙනෙක් ඉන්නවනේ අපිට කියන්න. ඉතින් එහෙම එකක් කරලා නැහැ. නමුත් අපි දන්නවා අපේ පක්ෂයේ විවිධ විදියට අපි අරමුදල් ගොඩනගනවා. ඉතින් ඒ වෙන්නේ අරමුදලක් කරා. කියන්නේ මේ ගේ හදන්න ගයක් කරන් දෙන්න නෙවෙයි. ඉතින් අපිට එහෙම කරන්න ඕන අවශ්‍යතාවයක් තිබුණා, හැකියාවක් තිබුණා. නමුත් එහෙම ඔවුන්ගේ පැත්තෙන් එකඟතාවයක් තිබුණේ නැහැ. ඒක තමයි ඇත්තටම සිදුවෙච්ච කාරණේ. එහෙම නැතුව මේ අරමුදලක් ගොඩනගලා ඒක වංචා කරපු ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒක බොරුවක්. ඒක අපේ පක්ෂයට එල්ල කරන ලබන මඩ ප්‍රහාරයක් පමණයි. මම මේ කතාව වගකීම් සහගතව මම මේ අහන්න හේතුව මේ ජනතාවගේ පැත්තේ ඉඳලායි මම අග්‍රි දේශපාලන වැඩසටහනේ හැම කෙනෙක්ගේම ප්‍රශ්න කරන්නේ. එතකොට මේ සමාජ මාධ්‍ය තුල ප්‍රධාන මාධ්‍ය තුල පුවත්පත්වල අපි පහුගිය කාලේ දැක්කා. මේ ඉතින් ඒ විදිහටවත් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයාගේ බිරිඳට දරුවන්ට නොසලකන පක්ෂයක් කොහොමද රටේ ජනතාවට සලකන්නේ කියලා සමහරව ඇහුවා. ඒකයි මම ඇහුවේ ඔබේ. ඉතින් අපි ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. මම ආයි කියන්නේ අපි කරපු දේවල් කියවන පක්ෂයක් නෙවෙයි. හරි ඉතින් අපි මම කියන්නේ නොකර කරලා සද්ද නොකර ඉන්න පක්ෂයක්ද? එහෙමත් නෙවෙයි. දැන් විශේෂයෙන් මේක ගත්තොත් අපි දැන් රට වෙනුවෙන් කරපු බොහෝ දේවල් තියෙන අපි ඒවා කියනවනේ. අපි අමාත්‍යංශ 4ක් කරා. ඒ කාලේ අපි කරපු දේවල් අපි සෝමපකාර සමිති කරලා තියෙනවා. අපි තිස්ස මහරම් ප්‍රාදේශ සභාව පාලනය කරලා තිබෙනවා. අපි අධ්‍යාපන සෝමපකාර සමිතිය, අපේ ගුරුවරුන්ගේ සමිතිය, ඒ වගේම වරාය සෝමපකාර සමිතිය මේ ආදී විශාල වශයෙන් අපි ඒ ආයතන පාලනය කරලා ඒවා අපි කියනවා. නමුත් අපි මේ පවුලක් වෙනුවෙන් හරි පුජ්‍යලයක් වෙනුවෙන් හරි අපි මේ පවුල විතරක් නෙවෙයිනේ අපේ පක්ෂයේ තවත් පවුල් පුජ්‍යලෝ ඉන්නවා විවිධාකාරයෙන් විවිධ ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දීපු ඒ පවුල් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ පක්ෂයක් ලෙස අපි සිදු කරමින් තියෙනවා සිදු කරනවා. අදටත් එහෙමයි. අපේ සමහර සහෝදරු හදිසියෙ මිය ගියාට පසුව විවිධ සමහර රියානතුරු වලින් වෙන්න පුළුවන්. අපි මේ පවුල් වෙනුවෙන් අපි යම් මට්ටමක දේවල් ටිකක් කරමින් තිබෙනවා කරනවා. නමුත් අපි ඒවා කියන්නේ නැහැ. අපි ආවල් පවුල්ට මෙහෙම කරලා තිනවා. ඒවා අපි කියන්නේ නැහැ රෝහිත. ඒකයි මම මේ කිව්වේ. නැතුව මේ ඒක මං හිතන්නේ සදාචාරාත්මක නැහැ. ඉතින් අපි ඒ සීමාව අනිවාර්යයෙන්ම නේද? අර සමහර දේවල් කරලා කියන්න ඕනේ නැහැ. ඒක තමම විතරක් දැනගත්තාම ඇති. අද අපි අග්‍ර දේශපාලන වැඩසටහනේ මේ කතා බහ සිදු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ය සභාවකෙක් වශයෙන් වර්තමානයේ කටයුතු කරන ඒ වගේම ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් නිතර කටයුතු කරන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබ හඳුන්වන මහින්ද ජයසිංහ සමග තමයි අද දවසේ අග්නි දේශපාලන වැඩසටහනේ කතා බහ. අප සූදානම් වෙනවා විරාමයක් ලබාගෙන එන්නට. අග්නි දේශපාලන වැඩසටහන ජනතාවගේ පැත්තේ ඉඳලා ප්‍රශ්න කරමින් ජනතාව අහන්නට ඕන දේවල් වලට උත්තර හොයන වැඩසටහනක් විදිහට තමයි අපි මේ හඳුන්වන්නේ. අද අපි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ඒ වගේම ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් මේ වෙනකොට කටයුතු කරන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටිය මහින්ද ජයසිංහත් එක්කයි කතා බහ. දැන් මං එනවා මෙහෙම කතාවකට. ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු කරන්න ඇමතිකම් කරන්න පුළුවන්කම තියෙනවා කියලා අපි එදා දැක්කා. අමාත්‍යංශ 4ක් මේ රටේ පාලනය කරමින් ආදර්ශයක් දෙමින් තමන්ගේ නිල වාහනයේ නිල කටයුතු වලට විතරක් පාවිච්චි කරමින් මේ රටේ මිනිසුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන්කම ලැබුණා එදා. හැබැයි දැන් වර්තමානයේ
ආණ්ඩු බලයක් දෙන්න ජනතාව බලාගෙන හිටියොත් ඒකට ඇත්තම ජනතා විමුක්ති පෙරමුණ සූදානම්ද? ඊටාම පැහැදිලිව අපි ඊටා හොඳ සූදානමක ඉන්නවා. ඒ වගේම මේ සූදානම තවත් හොඳින් ඉදිරියට තහවුරු කරගනිමින් යනවා. විශේෂයෙන්ම අපි අද මේ දෙසැම්බර් මාසේ 20 අපි කොළඹදී අපේ ජාතික ජනබලවේගයේ සමුළුව පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. එහිදී අපි රටට අලුත් නායකත්ව මණ්ඩලයක්, විශේෂ විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, ඒ වගේම අපේ ජනතා විමුක්ති ප්‍රමුණේ නායකයින්, ඒ වගේම අනිකුත් කලාකරුවන්, තරුණ පරපුරේ පිරිස් මේ සියලු දෙනා සංකලනය වෙච්ච, ඒ වගේම කාන්තාවන් මේ සියල්ල නියෝජනය කරන, සියලු ජාතිකත්වයන් නියෝජනය කරන නායකත්ව මණ්ඩලයක් අපි හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙන රටට. රට එහෙම ඉල්ලනවා කවුද ආණ්ඩුවක් ගත්තොත් රට පාලනය කරන්නේ අපි හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වගේම ඉදිරියේදී සැලසුම් ගොඩක් තිබෙනවා අපිට. අපි ඒවා ඉදිරියේදී තවදුරටත් ඉදිරිපත් කරන්නම්. විශේෂයෙන්ම රටකට අවශ්‍යයි අමාත්‍යාංශ මොනවද කියන එකක් දැනගන්න ජනතා විමුක්ති ප්‍රමුණේ විද්‍යාත්මක අමාත්‍යාංශ. ඔන්න විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලය ගැන අපි කතා කරමුකෝ. ඔව්. මේක නිකන් විහිළුවක් බවට පත් වුණු කාලයක් තිබුණා. අපි දැක්කා. පැහැදිලිවම. හැබැයි මේක හරි විදියට යෝජනා කරපු දෙවිය මේ රටේ ඉන්නවා. ඒවා ක්‍රියාත්මක කරලා පෙන්වන්න බලාපොරොත්තු වෙන පුදුවත් ඉන්නවා. එතකොට මේ විහිළුවට හාස්‍ය ලක්වන අමාත්‍ය මණ්ඩලයක් වෙන්න බැරි නැද්ද මේක? කිසිසේත්ම නැහැ. අපේ ජාතික ජනබලවේගය ගොඩනගන ආණ්ඩුවක අමාත්‍ය මණ්ඩලෙ විහිළුවක් වෙන්නේ නැහැ. හැල්ලුවට ලක් වෙන්නේ නැහැ. අපිට මතකයි 2004 අනුර දිසානායක සහෝදරයා අමාත්‍යාංශය කරද්දී කෘෂිකර්ම, ඉඩම්, වාරි මාර්ග හා පශු සම්පත් එකට තිබුණා මත. ඒක තමයි විද්‍යාත්මක අමාත්‍යාංශය කියන වෙන මොකක්වත් නේ අලුත් කතාවක් නෙවෙයි. මේක දැන් කඩලානේ තියෙන්නේ. කඩලානේ තියෙන්නේ. ඉතින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, මේ අධ්‍යාපනට අදාළ සියල්ල එකට තිබිය යුතුයි. ඒක තමයි අධ්‍යාපන අමාත්‍යාංශය. සෞඛ්‍ය, දේශීය වෛද්‍ය මේ සියල්ල එකට තිබිය යුතුයි. ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. හැබැයි එහෙම වුණාම අර හිතවතුන්ට කඩලා දෙන්න දේවල් නැති වෙනවනේ. හිතවතුන්ට කඩලා දෙන්න බෑ. දැන් අපි ගොඩනගන්නේ හිතවතුන් සනසන ආණ්ඩුවක් නෙවෙයි, රටේ මහජනයා සනසන ආණ්ඩුවක් අපි ගොඩනගන්නේ. මේ ඡන්දෙට උදව් කරපු හරි එහෙම මෙහෙට පයින් මේ අයට ඇමතිකම් දීලා සනසන, වරප්‍රසාද දෙන, වරදාන දෙන ආණ්ඩුවක් නෙවෙයි. රටේ ජනතාවට වරදාන, වරප්‍රසාද රටේ ජනතාව සනසන්න පුළුවන් ආණ්ඩුවක් තමයි අපි ගොඩනගන්නේ. ඉතින් එහෙම ආණ්ඩුවක් නම් අනිවාර්ය විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් විය යුතුයි. ඉතින් අපි ඉදිරියේදී විද්‍යාත්මකව මේ අමාත්‍යාංශ රටට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන අපේ පාලනයක් ඇතුලේ. ඉතින් මේ වගේ අපේ සැලසුම් ගොඩක් තිබෙනවා. ඒ වගේම ලබන 20 වෙනිදා මම කිව්වා වගේ නායකත්ව මණ්ඩලයක් ඇතුළු ඒ තව යෝජනා ගණනාවක් අපි රට ගොඩ නැගීමට අදාළ ඉදිරි අපේ වැඩපිළිවෙල මේ සියල්ල අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ලොකු සැලසුම් ගණනාවක් තිබෙනවා. එතකොට ජාතික ජනබලවේගයේ පුළුල් මහජන ව්‍යාපාරයක්, බහුජන ව්‍යාපාරයක් බවට තවදුරටත් පත් කරමින් රට ගොඩ නැගීමට කැමැති විවිධ පක්ෂ නියෝජනය කරන හැමෝම එක මිටකට එකතු කරගත්ත එන පෞද්ගලික පටු ලාභ අපේක්ෂාවෙන් තොරව රට ගොඩ නැගීමට එකඟ හැමෝම එකතු කරගත්ත පුළුල් මහජන ව්‍යාපාරයක් අපි ගොඩ නගමින් ඉන්නවා. ඒක අවසන් නැහැ. තවදුරටත් අපි දන්න ඕනම කෙනෙකුට විවෘතයි මේ ජාතික ජනබලවේග ඕන කෙනෙකුට හොරෙක් තක්කඩියෙක් මේ රටට හානි නොකරපු ඕන කෙනෙකුට මේක විවෘතයි. හැබැයි හොරුන්ට තක්කඩින්ට ඉඩ නැහැ. අපි කොහොමද ඔබ හොරුන්ට තක්කඩින්ට ඉඩ නැහැ කියලා කියන්නේ? අපි දන්න මේ රට තුළ ප්‍රචලිත කොටසක් ඉන්නවා. හැබැයි ප්‍රචලිත නැති කණ්ඩායමකුත් ඉන්නවා. ඔවුන්ට සම්බන්ධ. එකක් තමයි ප්‍රචලිත කොටස අපිට එකපයින් ප්‍රතික්ෂේප ගන්න පුළුවන් නේ. ඕන්ට එන්න බෑනේ කොහොමද? ඕන්ට එන්න බෑනේ කොහොමටත්. යමෙක් එනවා නම් ජාතික ජනබලවේගයේ තුලට ඒ අරමුණ සහිතව මම ඇවිල්ලා මේකේ මොකක් හරි අරගෙන මම මගේ පරණ සුපුරුදු වැඩේ කරන්නම් කියලා. එහෙම නැත්නම් වංචා දූෂණ කරන අරමුණ සහිතවම අපි කිසිසේත් මේකට ඉඩ තියන සූදානම් නැහැ අපේ ආණ්ඩුවක් ඇතුලේ. හරි පැහැදිලි අපි කේවල් කරන්නේ නැහැ හොරකම වංචාව දූෂණයත් එක්ක. අපි කේවල් කරන්නේ නැහැ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා මේ දේශපාලන වෙනුවට මහජන දේශපාලන ඇත්ත මහජන සේවයක් කරන්න යන ඒක අපි කේවල් කරන්නේ කිසි කෙනෙක් එක්ක. ඕනම කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි ඒව අපි කේවල් කරන්නේ නැහැ. ඒවත් එක්ක එකඟ නම් මේක මහජන සේවයක් බවට පත් කරන්න තීරුබදු රහිත වාහන බලපත්‍ර නැතුව, ඒ වගේම ඔය ඇමති නිල නිවාස සුපිරි නිල නිවාස නැතුව, ඒ වගේම අනිකුත් වරදාන වරප්‍රසාද නැතුව සාමාන්‍ය මහජන සේවයක් බවට දේශපාලනය කරන්න කැමති නම් ඒ අයට එකතු වෙන්න පුළුවන්. එහෙම නොවන අයට මේක ඉඩ නැහැ. ඒ අයට දොර වහලා තියෙනවා. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඒ තමයි මේ ඇමතිවරයෙකුට ලැබෙන වැටුපක් තියෙනවනේ. ඔව්. දැන් ওই වැටුප් ගැන කතා කරනකොට වරදාන ගැන, වාහන ගැන, නිල නිවාස ගැන නිතරම අපි කතා කරනවා.
ඔබේ පක්ෂය තුල මේ සමාන පූර්ණ කාලීනව සේවය කරන උදවියට ජීවනාවක් ලැබෙනවා. එතකොට මේ වාගේ වටපිටාවක හිටපු පක්ෂයක් බලයට ආපුවාම මේ වැටුප සම්බන්ධව මොන වාගේ තීන්දුවකද ඔබ ඉන්නේ ඔය විද්‍යාත්මක ඇමති මණ්ඩලයත් එක්ක? ඔව් අපි දකිනවා එකක් තමයි අර ඔබ කියපු මේ දීමනාවක් පක්ෂෙන් දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. නේද කතා කරනවනේ දැන් සමහර වෙලාවට අපි පූර්ණ කාලීනමයි අර්ධ කාලීනමයි අපේ සහෝදරයෝ තමයි අපි ජීවත් කරන්නේ කියලා කියනවනේ. ඒක තමයි ඇත්ත. ඒක තමයි සහෝදරයෝ ජීවත් කරන්නේ අපි පූර්ණ කාලීනව මේකට බැඳලා ඉන්නේ කියලා ඔබතුමාලා ඒ කියන්නේ අපේ පක්ෂය තුල මේක සාමාන්‍ය සමාජයට තේරෙන්නේ නැහැ නිසා මේක හාස්‍යයට ලක් කරමින් තිබෙන්නේ. ඒක හාස්‍යයට ලක් කරනවා කියන්නේ අපිට උදව් කරන අපේ හිතවතුන්ව හාස්‍යයට ලක් කරනවා කියන එක. ඒ කියන්නේ අපේ හිතවතුන් දන්නවා අපි මේ වෙනුවෙන් මේ රට වෙනස් කිරීම මේ දේශපාලන වෙනුවෙන් කරන ලබන කැපවීම. නිසා ඔවුන්ට ඒ කැපවීම කරන්න බෑ. ඒ නිසා ඔවුන් අපිට කරන දේ තමයි ඔවුන්ට පුළුවන් විදිහට අපිට උදව් කරනවා අපේ මේ කටයුතු කරගෙන යන්න. ඒක මිසක් එහෙම නැතුව මේ වෙන යමක් නෙවෙයි. මම ඒ ගැන වැඩි පැහැදිලි කරන්නේ නැහැ. මොකද මේ මේක නිකන් හාස්‍යයට ලක් කරන නිසා. කෙසේ වෙතත් ඉතින් ඒක අපි අතරේ තිබෙනවා. අපි එක පවුලක්. ඒ පවුලේ එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරගනිමින් මේ දේශපාලන ව්‍යාපාරය කරගෙන යනවා. හරි. එතකොට අපි දකින්නේ දේශපාලකයෙක් කියන්නේ ඔහු සඳලු තලයෙන් මහ පොළොවට බස්සන්න ඕන. දැන් ඉන්නේ සඳලු තලයේ. මහ පොළොවට බස්සන්න ඕන. මහ පොළොවට බැස්සට පස්සේ උට ජීවත් වෙන්න වැටුපක් අවශ්‍යයි. ඒ ප්‍රමාණවත් වැටුපක් අපි ලබා දෙමු. ඒ ප්‍රමාණවත් වැටුපක් අපි ලබා දෙමු. ඒ කියන්නේ දැන් තියෙන වැටුප ඒ විදිහටම පවත්වාගෙන යනවා කියන එකද කියන්නේ? නෑ දැන් වැටුප ගත්තොත් ලොකු වැටුපක් නෑනේ. රුපියල් 60000 65000 වැටුප තියෙනවා. නමුත් දැන් මේ අනිත් වගේන්නේ ඉන්ධන දීමනාව මේ ලොකු එකක්. එතකොට මම දැක්ක වැසිල් රාජපක්ෂ පොඩි විහිළුවක් කරනවා රටේ ජනතාවට පොඩි ඔච්චමක් කරනවා ලීටර් 5කින් ඒක අඩු කරලා මේ පාර ආයෙ වෙයි. හරිද? ඒව ගත්තොත් මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙන ಜಾති තීරණනේ රෝහිත. හරිද? ලීටර් 5කින් මේක අඩු කරනවා කියන්නේ ඉතින් අපි ඔවුන්ට ඒ අවශ්‍ය දීමනා දෙන්න වෙනවා. මොකද මහජන සේවයක් කරද්දී අපි තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවත් කළා රජයේ වාහනයක් දෙනවා. රජයේ වාහන සංචිතේ වාහනයක් දෙනවා. මොකද ඔහුට වාහනයක් අවශ්‍යයි මහජන නියෝජිතයෙකුට. අපි අර තැනක නැහැ මොකද මම මෙහෙම කතාවක් මම දැක්ක පහුගිය දවස්වල පුවත්පතක තියෙනවා ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලයට තමන්ගේ ඥාතිවරු පත් කරගෙන තියෙන්නේ බිරිඳ දරුවෝ ඒ වාගේ මේ වැටුප එන්නේ තමන්ගේ ගෙදරට ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරනවා ඒ තනතුරු වලට පත්විය යුතු වන්නේ ඒ කාර්යභාරය ඉටු කරමට හැකියාව දක්ෂතාවය තිබෙන ඉතින් ආයි 2004 අපි ඇමති මණ්ඩලය. අපි ඇමතිවරු 4 දෙනෙක් හිටියා. නියෝජ්‍ය ඇමතිවරු 4 දෙනෙක් හිටියා. කිසිදු කාර්ය මණ්ඩලයකට කිසිවෙක් තමන්ගේ ඥාතීන් හිතවතුන් පත් කරගෙන නැහැ. ඒ සඳහා අපි ඒ හැකියාවන් දක්ෂතාවයන් තිබෙන පුජ්‍යලින් තමයි අපි පත් කළේ. හොඳයි. මේ කතා බහේදී ඔබේ ඊළඟ පැත්තට මම අවධානය යොමු කරා විනාඩි කිහිපයක් මට තියෙනවා. දැන් මේ ගුරු සංගමය ගැන කතා කරනවානේ. ඔබ අරගල කරා දරුවෝ වෙනුවෙන් ගුරුවරු වෙනුවෙන් අරගල කරා. දැන් ඇත්තටම මම කැමති ඔබ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් වැඩ කරන ගුරු සංගමය තුල ඊගාව වැඩපිළිවෙල මොකක්ද කියලා දැනගන්න. ප්‍රත්‍යක්ෂම අපි එකක් ලංකා ගුරු සේවා සංගමය කියලා කියන්නේ මේ රටේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අයිති වෙනුවෙන් නිරන්තරව අරගල කරපු කරන ඉදිරියටත් කරන සංගමය. ඒක අපි අත්හරින්නේ නැහැ කිසිසේත්ම. ඒ වගේම තමයි අපිට තියෙන පුළුල් සමාජ කාර්යභාරයකුත්. එතන පුළුල් සමාජ කාර්ය මේ ජරා ජීර්ණ වෙච්ච සමාජය වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ලංකා ගුරු සේවා සංගමය පසුගිය කාලෙත් ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වුණා. මොකද අපි ගුරු සංගමයක් ලෙස ඕනෑම කෙනෙකුට ඕනෑම දේශපාලන මතයක් දරන කෙනෙකුට අපේ ගුරු සංගමේ සමාජික වීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ අතරින් ඉන්නවා යම් දේශපාලන මතවාදයක් වෙනුවෙන් වැඩ කරන වෙහෙසමාංශ වෙන ක්‍රියාත්මක වෙන පිරිස්. ඉතින් ඒ අයත් එක්ක අපි ඉදිරියේදී මේ රට වෙනස් කිරීමේ දේශපාලන ගමනට තවදුරටත් සහයෝගය ලබා දෙන්න, උදව් කරන්න, මැදිහත් වෙන්න කටයුතු කරනවා. දැන් මේ වෙනකොට මේ රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරනකොට මේ අයවැය 2022 සඳහා අයවැය සම්මත වුණාට පස්සේ ඇත්තටම ජනතාවට මොන වගේ සහනයක් අයවැය තුළින් ලැබෙවිද? ඇත්තම දැන් මේ අයවැය කියලා කියන්නේ රටේ ජනතාවට කිසිදු සහනයක් නැති සාම්ප්‍රදායිකව ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අයවැයක් පමණයි. ඒ කියන්නේ රටේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවයක් තිබෙනවා. ලබන මුදල් වර්ෂයේ ලබන වසර ආරම්භ වීමට පෙර ජනවාරි 1 වෙනිදා
ඒ වර්ෂයට මුදල් වියදම් කරන්න නම් පාර්ලිමේන්තුවේ අයවැයක් සම්මත කරගත යුතුයි. ඒක තමයි ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය. ඉතින් මේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය ඉටු කරන්න ඉදිරිපත් කරපු අයවැයක් නිසා මේකේ මොකද්ද ජනතාවට තියෙන සාහන? කිසිදු සාහනයක් නැහැ. වැඩ කරන ජනතාවට මොකක්වත් නැහැ වැටුප් වැඩිවීමක්. රටේ ජනතාවට කිසිදු මං හිතන්නේ බදු වර්ගත් කීපයක් වැඩි වෙලා තිබෙනවා. ඒ හැර බදු සාහනයක්, බඩු මිල අඩුවීමක් මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේක සුපුරුදු පරිදි ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය ඉටු කරන්න ඉදිරිපත් කරන දායවැයක් පමණයි. මම මෙහෙම දෙයක් අහන්නම්කෝ. රටේ ජනතාව ලොකුවට පෙන්වන්න උත්සාහ කරනවා සංචාරක ව්‍යාපාරය මේ රටේ ක්‍රියාත්මක වුණොත් පැහැදිලි හිටක් හැදේවි කියලා. මේ ගැන මොකද කියන්නේ? පැහැදිලිවම සංචාරක ව්‍යාපාරයේ රට තුල පුළුල් ලෙස විධිමත් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි ඒ සඳහා මොකද්ද මුන්ට තිබෙන වැඩපිළිවෙල? එහෙම වැඩපිළිවෙලක් නැහැ. ඒකත් සංචාරක ව්‍යාපාරයක් තමන්ගේ පෞද්ගලිකව ඥාතීන්ගේ මඩිය තර කර ගැනීමේ ව්‍යාපාරයක් මිසක රටේ ජනතාවට එහෙම නැත්නම් රටට සහන සිත සැලසෙන එකක් නෙවෙයි. පසුගිය කාලේ අපි දැක්කා ඔය යුක්‍රේනයේ සංචාරකයෝ එහෙම එනකොට කාගේද කොහොමද මඩිය තර වුණේ කියලා. ඒ නිසා ඒ වෙනුවට පුළුල් වැඩපිළිවෙලක් සහිතව රටේ ජනතාවට වැඩි ඒ වාසි අත්පත් වන සංචාරක ව්‍යාපාරයක් අපේ රට තුල ගොඩනැගිය යුතුයි. අපේ රටේ අතිශය දුර්වල සංචාරක ව්‍යාපාරයක් තිබෙන්නේ. ඒ වෙනුවට අපි දන්නවා සමහර රටවල් තිබෙන රටේ ජනගහනය වගේ 3-4 ගුණයක් ඉන්න සංචාරකයෝ. සමහර රටවල් වල. ඉතින් අපේ රටේ සාමාන්‍යම හිතන්නේ ලක්ෂ 20ක් වගේ ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි මගේ මතකයේ හැටියට මේ සංචාරකෝ රටට එන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවට අපේ රට පුරා සංචාරක ස්ථාන තවදුරටත් වැඩි දියුණු කරමින් අපේ පරිසරය ආරක්ෂා කරමින් බොහෝ දෙනෙක් අපේ රටට එන්නේ මේ රටේ සුන්දර පරිසරය නරඹන්න. මේ ප්‍රශ්න ඔබෙන් ඇහුවේ මට මතකයි ජනතා විමුක්ති පෙරමුණ අර අමාත්‍යාංශ 4 දරන කාලේ සංචාරක පැත්තට ගෙනාව වැඩපිළිවෙලක්. ඒ තමයි නිවෙස් වල තෝරාගත්ත නිවෙස් වල සංචාරකයන් නවාතැන් දෙන වැඩපිළිවෙලක් යෝජනා කරලා තිබුණා. මට හොඳට මතකයි ඒ කතාව. ඊට පස්සේ ඒ ක්‍රියාත්මක කරගන්න රට තුළ සැලසුම් හැදුවා. නමුත් ඒක මම හිතන්නේ ඒ කාලෙත් එක්ක යලි පරිවාසාන්වෙන් අයින් වෙනකොට මේ දේවල් අක්‍රිය වුණා. ඒ වගේ සැලසුමක් ඔබේ පක්ෂය තුළ තිබෙනවද? ඔව් පැහැදිලිව. මොකද අපි මම කලිමුත් සඳහන් කළා වගේ අපි අපේ රට සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය දායක කරගත යුතු රෝහිත. හැබැයි ඒක ආණ්ඩුවේ නියාමනයක් සහිතව ආණ්ඩුවේ මඟ පෙන්වීමක් සහිතව ආණ්ඩුවේ සැලසුමක් සහිතව ඒක ක්‍රියාත්මක යුතුයි. සංචාරක කර්මාන්තයත් එමමයි. මේක ආණ්ඩුව විසින් සම්පූර්ණ කරන්න ඕන කියලා අපි කිසිසේත්ම නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් පෞද්ගලික අංශය යොදාගෙන ඒක කරන්න. හැබැයි හොඳ නියාමනයක් සහිතව. දාගත්තොත් එහෙම එකක් නැහැ. ඒ නිසා මොකද මේ ඔය යෝජනාවත් එක්ක අමතර ප්‍රශ්න ගොඩක් මතුවෙන්න පුළුවන්. ඒක නිසා හොඳ නියාමනයක් සහිතව තමයි ඒ කටයුත්ත ඉටු කළ යුතු වන්නේ. ඉතින් එහෙම නියාමනයක් සහිතව සංචාරක කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා නම් සැලසුමක් සහිතව අපි හිතනවා ඉතා විශාල විදේශ විනිමයක් අපේ රටට එකතු ගෙන්න ගන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි. එවනම් අද දවසේ අපේ කතා බහ නිමාවටපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද දවසේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ඒ වගේම ලංකා ගෘහ සේවා සංගමේ ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ මහින්ද ජයසිංහ මහතා සමග තමයි අපි මේ විදිහට අග්නි දේශපාලන වැඩසටහනේ කතා බහ කරේ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනාව පිළිගෙන පැමිණීම පිළිබඳව. බොහොමත්ම ස්තුතියි යාල් ටීවී ආයතනයට. එවනම් හිතවතුනි යලිත් අපි අග්නි දේශපාලන වැඩසටහනකදී හමු වෙන්නට බලාපොරොත්තු හදවතේ තියාගෙන අද දවසට සමු ගන්නවා.